පුතේ සරල ගණිත අභ්‍යාස අංක 5 තුලින් ඔබට පිළිතුරු සකසා ගැනීමටයි මේ සූදානම. අපි බලමු සරල අභ්‍යාස අංක 5. පළවෙනි ප්‍රශ්නය රටාව සම්පූර්ණ කරන්න. මේ රටාව යම්කිසි ආකාරයකට ගොඩනැගිලා තියෙන බව අපිට පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. අපි බලමු මේ රටාව සැකසීලා තියෙන්නේ මොන ආකාරයකටද කියලා. දෙක ගුණ කිරීම 4 8යි. 8 දෙකකට බෙදුවහම 4යි. ඒ වගේම තමයි දෙක ගුණ කිරීම 6 12යි. 12 දෙකට බෙදුවහම 6යි. එහෙනම් මේ ක්‍රම දෙකටම ආපු ක්‍රමවේදය තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. 8 ගුණ කිරීම 3 24යි. 24 බෙදීම 2 සමානයි 12යි. එහෙනම් පිළිතුර 12. 2 මිනිසුන් 8 දෙනෙකුට පැය 5කදී මසා නිම කිරීමට ඇති ඇඳුම් ප්‍රමාණයක් පැය 2කදී නිම කරන්න නම් මිනිස්සු කී දෙනෙක් අවශ්‍යද කියලා අහනවා. අපි සරලව ලියා ගනිමු. මිනිසුන් 8 දෙනෙකුට පැය 5ක් යනවා නිම කරන්න ඇඳුම් ප්‍රමාණයක් මසලා. එතකොට අපෙන් අහනවා පැය 2කදී මෙය නිම කරන්න නම් අවශ්‍ය මිනිස්සු ප්‍රමාණය. එවිට නැවත වතාවක් බලන්න මිනිස්සු 8 දෙනෙක් එකතු වෙලා පැය 5ක් තුල තමයි මේ වැඩේ නිම කරන්නේ. එහෙනම් අපි සොයා ගන්න ඕනේ පළමුව දුවේ පුතේ එක මිනිසෙකුට මේ වැඩේ නිම කිරීමට ගත වන කාලය මිනිස්සු 8 ගුණ කිරීම පැය 5 සමානයි. ඔන්න අපට පිළිතුරක් ලැබෙනවා පැය 40ක් යනවා මේ වැඩේ එක මිනිහෙකුට කරන්න නම්. එසේනම් අපිට වෙනදාට වඩා වෙනස් ක්‍රමයක් තමයි යහන්නේ. මිනිසෙකුට පැය 40ක් යනවා නම් මේ වැඩේ පැය 2කදී නිම කරගන්න අපිට බලන්න ඕනේ මිනිස්සු කොච්චරක් ඕනිද කියලා. එවිට එක මිනිහෙකුට මේ ප්‍රමාණය මිනිස්සු 8ක් දැම්මොත් පැය 5යි යන්නේ. එහෙනම් අපිට හොයන්න ඕනේ පැය 2කදී නිම කරන්න නම් මිනිස්සු කොච්චර ඕනේද කියලා. අපි බලනවා එතකොට කොටසකට හොයාගත්ත එක මිනිසෙකුට නම් පැය 40ක් යනවා නම් 40 කීයෙන් බෙදුවහමද මේ පැය 2ක් එන්නේ. එහෙනම් 40 මෙතෙන්ට එන්නේ 20කින් 20න් බෙදුවොත් තමයි 2ක් එන්නේ. එහෙනම් මෙතෙන්ටත් එනවා පිළිතුරක් මිනිස්සු 20ක්. මේ පැත්තට කරපු දේම අපි මේ පැත්තටත් කරනවා. ඒ විට පිළිතුර පැය 2කදී නිම කරන්න නම් මිනිස්සු 20ක් අවශ්‍යයි. දෙවෙනි ගණනය. ඊළඟට අපි බලමු තුන්වෙනි ගණනය. පේලියක රවී සිටින්නේ ඉදිරි කෙරවලේ සිට 12 වෙනි යාටය. පසුපස කෙළවරේ සිට 8 වෙනි යාටය. එසේනම් පේලියේ සිටින මුළු පිරිස. තුන්වෙනි ගණන. මෙවැනි ගණන් අපි බොහෝ සාදා ඇති නිසා අපට පහසුවෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. පේලියක රවී සිටින්නේ මේ පේලිය ඉස්සරහා ඉඳලා ගත්තාම රවී සිටින්නේ අපි කටු සටහනක් දා ගන්නවා 12 වෙනියාට. පිටිපස්සේ ඉඳලා ගෙනහම යා ඉන්නේ 8 වෙනියට. රවී ඉන්නේ 8 වෙනියට. එහෙනම් රවීව ඉදිරිපස ඉඳලාත් ගෙනලා තියෙනවා පිටුපස ඉඳලාත් ගෙනලා තියෙනවා. එහෙනම් අපි කරන්නේ 12යි 8යි එකතු කරාම 20යි. 20න් අපි එකක් අඩු කරලා දානවා. මොකද රවී දෙසරයක් ගන්න නිසා. එහෙනම් මේ පේලියේ ඉන්න මුළු ගණන 19යි. අංක 4 යත් ඉතාම පහසුයි. වරකට එක බැගින් දිනකට 3 වරක් බෙහෙත් පෙති බොන අයෙකුට
පෙති 12ක් දින කීයකට ප්‍රමාණවත්ද කියලා අහන්න. අපි මෙවැනි ගණනුත් බොහෝ සාදා තියෙන නිසා ඔබට මතක ඇති. අපි පළමුවෙන්ම සොයා ගන්න වරකට එක බැගින් දවසකට 3 වරක් නම් අපි 4 වෙනි ගාන සාදන විට අපි සකසා ගන්නවා මේ ආකාරයට වරකට එක පෙත්තයි. එහෙනම් වරකට එක බැගින් දවසකට බොනවා 3ක්. එහෙනම් අපිට ලැබෙනවා දවසකට බොන්නේ දවසකට නැත්නම් දිනකට පෙති 3යි බොන්නේ. එතකොට පෙති 12ක් දින කීයකටද? එහෙනම් අපි 12 බෙදනවා දවසකට 3යි නම් 3. එතකොට ලැබෙන පිළිතුර දවස් 4කට. එහෙනම් පිළිතුර දින 4යි. ඊළඟ ගණන අංක 5 අපි බලමු. දිසා ගණනක් අපිට තියෙන්නේ 5 වෙනි ගණන. උදෑසන පාසල් යනකොට සේමිතගේ සෙවණැල්ල එයාගේ දකුණු පැත්තෙන් වැටිලා තියෙනවලු. එයා ගමන් කරපු දිශාව අපි දන්නවා. උතුර, දකුණ, බටහිර, නැගෙනහිර කියන මේ ප්‍රධාන දිශා 4 අපි මේ ආකාරයට සකසා ගත්තිට උදෑසන අපි දන්නවා ඉර පායන්නේ නැගෙනහිර පැත්තෙන්. ඒ වගේම තමයි ඕනෑම කෙනෙක්ගේ හේවණැල්ල වැටෙන්නේ බටහිර පැත්තට උදෑසන කාලේ. ඒ නිසා මෙයා ගමන් කරන්නේ මොන පැත්තටද කියලා අපෙන් අහන්නේ. දකුණු අත පැත්තටලු හේවණැල්ල වැහිලා තියෙනම් යන ළමයාගේ දකුණු අත පැත්තට මෙන්න මේ පැත්තට හේවණැල්ල දකුණු අත පැත්තට වැටෙන්න නම් මෙයා ගමන් කරන්න ඕනේ දකුණට. අපි මෙහෙම හිතුවොත් උතුරට ගියොත් මේ අත පැත්ත අපි බැලුවොත් උතුරට යනවා නම් තමයි දකුණු අත පැත්ත නැගෙනහිර පැත්තට. එහෙනම් අපි අහන්නේ උදෑසන පාසල් යන සේවකගේ සෙවණැල්ල එයාගේ දකුණු අත පැත්තේ තිබෙන්න නම් එයා යන්න ඕනේ දකුණට. උතුරට ගියොත් එහෙම ඒකේ විරුද්ධ පැත්ත වැටෙන නිසා පිළිතුර දකුණ. එතකොට සරල අභ්‍යාස 6 අපි හැකි ඉක්මනින් නිවැරදි පිළිතුරු ටික ලබා ගන්න උත්සාහ කරමු. සරල අභ්‍යාස 6 ඇපල් ගෙඩියක් සහ අඹ ගෙඩියක්. නැවතත් රූපේ තියෙනවා ඇපල් ගෙඩියක් සහ අඹ ගෙඩියක්. අපි බලමු මේ ගණන. ඇපල් ගෙඩියක් සහ අඹ ගෙඩියක් රුපියල් 50යි. මේ පහසු ගණනක්. ආපහු අපිට කියනවා මේ ඇපල් ගෙඩියයි අඹ ගෙඩිය අඩු කළාම රුපියල් 10යිලු. එහෙනම් අපෙන් අහනවා ඇපල් ගෙඩියක මිල. ඇපල් එකක මිල දැන් මේ දෙන්න එකතු කළාම 50 නම් අපිට පහසුවෙන්ම පිළිතුරක් ලැබෙනවා. මෙයා 30ක් වෙන්න ඕනේ, මෙයා 20ක්. ඒකට හේතුව තමයි මෙයාගෙන් මෙයා අඩු කළාම 10ක් ලැබෙන්න ඕනේ. මෙයාට 20 අපිට දාගන්න බෑ. එසේනම් ඇපල් ගෙඩියක් රුපියල් 30යි. පහසුවෙන්ම පිළිතුරක් ලැබෙනවා රුපියල් 30යි. අඹ ගෙඩියක මිල සමානයි රුපියල් 20යි. 30න් 20ක් අඩු කළාම මේ පිළිතුර ලැබෙනවා. එහෙනම් පිළිතුර ඇපලයක් රුපියල් 30යි, අඹ ගෙඩියක් රුපියල් 20යි. අපි බලමු සරල අභ්‍යාස 6 යටතේ එහි දෙවෙනි ගණන. අල කිලෝ එකක් රුපියල් 80 නම් අල ග්‍රෑම් 250ක්. මේ සෑදීමටත් අවශ්‍ය නැති තරම් පහසුයි. අපි බොහෝ ගණන් සාදා අපිට දැන් රුපියල් 80 කිලෝ එක නම් 250 බලන්න අපි කරන්නේ 250 ඒවා 4ක් නිසා ග්‍රෑම් 1000 නැත්තම් කිලෝ එකට අපි මේක 4ෙන් බෙදනවා. එතකොට අපිට පිළිතුරක් ලැබෙනවා අල ග්‍රෑම් 250ක මිල රුපියල් 20යි. ඊළඟ ගණනය 400 4න් එකට 25ක් එකතු කළ විට පිළිතුර. තුන්වෙනි ගණන 400 4න් 1. අපි පහසුවෙන්ම දන්නවා 400 4න් 1 බලන්න. 400 අපි 4න් බෙදා ගන්නවා 100යි. මේවා දීනිවිමත් අවශ්‍ය නැති තරම් පහසුයි. අපි ඒ 100ට එකතු කරනවා 25ක්. එවිට පිළිතුර 125යි. එහි 4 වෙනි ගණන මීටර 4යි සෙන්ටිමීටර 9ක් සෙන්ටිමීටර වලින් ලියන්න කිව්වහම එයාට බොහෝ පහසු ගණනක්.
මීටරයකට සෙන්ටිමීටර 100යි කියන සංකල්පය ඔළුවේ තබාගෙන අපි මීටර සෙන්ටිමීටර සියල්ල සෙන්ටිමීටර් බවට පරිවර්තනය කරමු. 400යි cm එයාට එකතු කරනවා අපි 9යි cm පිළිතුර 409යි cm. ඒ 9 අපි එකතු කරන්න ඕනේ එක ස්ථානයකට. එහි පස්වෙනි ගණන මේ අංක 4 අංක 5 අපි බලමු. රටාවක් තියෙන්නේ රටාව හැදෙන්නේ 3 2 10. එහෙනම් අපිට දැන් රටා බොහෝ සාදර නිසා අපිට පැහැදිලිව මෙවැනි රටාවල ස්වරූපය පේන්න ගන්නවා. අපි බලමු කොහොමද මේ රටාව හැදිලා තියෙන්නේ කියලා. 7 8 යම් කිසි ක්‍රමයකින් මෙතෙන්ට ලැබෙන පිළිතුර අපෙන් අහන්නේ. 3යි 2යි 5යි 5 දෙකෙන් ගුණ කරගත්තාම 10යි. එහෙනම් 7යි 3යි 10යි. ඒ 10ත් අපි දෙකෙන් ගුණ කරගත්තාම 20 නම් මේ දෙකටම කරපු දේ අපි මෙතනටත් කරනවා 8යි 7යි 15යි 15 දෙකෙන් ගුණ කරගත්තාම පිළිතුර 30යි. සරල අභ්‍යාස 7 එහි සඳහන් දාදු කැට ගණනෙහි පුංචි ගැටලුවක් තියෙන නිසාය පිළිතුර ලබා ගැනීමට පුළුවන්. නමුත් එහි නිවැරදිතාවය යම් කිසි දුරකට මේ කැටෙහි සඳහන් ඉංග්‍රීසි අක්ෂරවල පොඩි වෙනසක් සිදු විය යුතුව තිබෙන ගණනක්. ඒ නිසා ඒ ගණන මදකට නවතා තබා එහි අංක 2 සිට අපි බලමු. රූපේ දක්වා ඇති බෝතලයේ බර මේ ආකාරයකට තරාදියකට පඩි දාලා මේක ග්‍රෑම් 500යි. ඊළඟ එකට දාලා තියෙනවා ග්‍රෑම් 100 පඩියකුත් ග්‍රෑම් 50 පඩියකුත් සමග බෝතලයක් දාලා තියෙනවා. අපෙන් අහනවා මේ බෝතලේ බර. පළතුරු ගෙඩි, එළවලු ඒ වගේ දාලා අපි මෙවැනි ගණන් රාශියක් සකසා තියෙන නිසා මේ අපිට අපහසුතාවයකින් තොරව හොයන්න පුළුවන්. මේ පැත්තේ තියෙන ග්‍රෑම් 500 සම වෙන්න මේ දෙන්නත් එකතු කරලා තියෙනවා. එහෙනම් අපි කරන්නේ මේ ග්‍රෑම් 500න් අඩු කරලා දානවා ග්‍රෑම් 150ක්. මේ පඩියයි මේ පඩියයි. එතකොට පිළිතුර මෙහෙන් එකක් ගේනවා 5යි 350යි. එහෙනම් ග්‍රෑම් 350ක් තමයි මේ බෝතලේ බර. අපෙන් අහන්නේ ධාරිතාවයක් එහෙම නෙමෙයි මේ බෝතලේ බර. ඊළඟ ගණන මා ළඟ තියෙන මුදල වගේ දෙගුණයක් මල් සලඟ තියෙනවා. අප දෙන්න ළඟම තියෙන්නේ රුපියල් 90ක් නම් මල් සලඟ තියෙන මුදල. මේ සාදන්නෙත් නැතුව මම පිළිතුර කියනවා මොකද අපිට බොහෝ කාලය ගත වෙන නිසා. මා ළඟ තියෙන්නේ මුදල වගේ දෙගුණයක් මල් සලඟ තියෙනවා නම් දෙන්න ළඟම තියෙන්නේ 90ක් නම් එතකොට මල් සලඟ තියෙන්න ඕන 60ක්. මා ළඟ තියෙන වගේ දෙගුණයක් නම් අපි බලමු පහසුවෙන්ම. මා ළඟ රුපියල් 30යි මල් සලඟ රුපියල් 60ක් තිබුණොත් තමයි 90 වෙන්නේ. නම් මල් සලඟ තිබුණු මුදල රුපියල් 60යි. ඊළඟ ගණන ආශායගේ මල්ලි ආශායි එයාගේ මල්ලිගේ වයස් වල එකතුව අවුරුදු 28යි. ආශා මල්ලිට වැඩි අවුරුදු 4ක් වැඩිමයි නම් ආශාගේ වයස. අපි බලමු. වයස් ගණන් වල පොඩි ගැටලු මතුවෙන නිසා ඒ අංක 4 වෙනි ගණන අපි බලමු. ආසයි මල්ලි ඒ වයස් වල එකතුව අවුරුදු 28යි. ආසා එකතු කිරීම මල්ලි මේ දෙන්නගෙම වයස අවුරුදු 28යි. මෙවැනි ගණනොත් අපි බොහෝ සාදලා තියෙනවා. ආසා මල්ලිට වැඩිය 4ක් වැඩිමල් නම් අපි මේ වැඩිමල් අවුරුදු 4 ආසගෙන් අයින් කරලා බලමු. එතකොට 24යි. ලාබාල වුණත් වැඩිමල් වුණත් අපි මේ කොටස ඉවත් කරා. එතකොට අපි 24 දෙකට බෙදලා බලනවා. එතකොට එනවා 12ක්. එහෙමනම් ඒ අඩුවෙන්ම ලැබෙන පිළිතුර මල්ලිට අවුරුදු 12යි. එහෙනම් ආසා අපිට කියලා තියෙනවා උඩින් අවුරුදු 4ක් වැඩිමල් කියලා. එහෙනම් අපි මේ 12ට එකතු කරනවා අර 4ත්. එහෙනම් 16යි.
අවුරුදු 16යි ආසගේ වයස. අපිට මේ පිළිතුර නිවැරදිද කියලා බලන්නත් පුළුවන්. ආසගේ වයසයි මල්ලිගේ වයසයි එකතු කළාම මුළු වයස එනවා නම් පිළිතුර නිවැරදි. දෙන්නගේම වයස අවුරුදු 18යි. එහෙනම් ආශාගේ වයස අවුරුදු 18යි. ඊළඟ ගණන එකිනෙකට සමාන දුරකින් සිටවර ලද කම්බි කණු පහක මුළු දුර මීටර 48යි කණු දෙකක් අතර පරතරය. අපි මෙහිදී යම් ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඒ ක්‍රමවේදය තමයි කණු ගණනට වඩා පරතර ගණන එකක් අඩුයි කියලා. එහෙනම් අපි 48 බෙදන්නේ 5න් නෙමෙයි 4න්. පරතර 4න් බෙදුවාම මීටර 48 බෙදනවා අපි 4න්. 48 4න් බෙදුවාම 12යි. එහෙනම් පිළිතුර කම්බි කණු දෙකක් අතර ඒ කණු දෙකක් අතර දුර 12යි. ඒ නැත්නම් 12යි මීටර. 8 වෙනි සරල අභ්‍යාස 8 අපි බලමු. ඉතින් පළවෙනි ගණන පෙරේදා සෙනසුරාදාය සෙනුරගේ උපන් දිනේ යෙදී ඇත්තේ අනිද්දාටය. සෙනුරගේ උපන් දිනේ යෙදී ඇති දවස කවද්ද කියලා මේකට රේඛාවක් සකසා ගන්නවා. අද ඊයේ පෙරේදා අපිට තවත් අවශ්‍ය නම් පළමු දාදී වශයෙන් සකසා ගන්නවා. ඊළඟට අදින් පස්සේ හෙට අනිද්දායයි මේ රේඛාව මේ ආකාරයට අපිට ඉදිරියට ඉන් අනිද්දා ලෙස සකසා ගන්න හැකියි. නමුත් මේ ගානේ දීලා තියෙන දත්තේ තමයි පෙරේදා. එහෙනම් ඊයේත් නෙමෙයි පෙරේදා දීලා තියෙනවා සෙනසුරාදා කියලා දිනේ අංකයක් නැහැ. සෙනසුරාදා දවසක්. එහෙනම් මෙන්න මේක ඔස්සේ ගිහිල්ලා අපි හොයන්න ඕනේ සෙනුරගේ උපන් දිනේ යෙදිලා තියෙන දවස අනිද්දට. එහෙනම් ඊයේ පෙරේදා සෙනසුරාදා නම් ඊයේ කියන්නේ ඊට එකක් ඉස්සරහා ඉරිදා. එහෙනම් අද වෙනකොට අපිට එන්න ඕනේ සඳුදා කියලා. අපි බලමු මේ අද සඳුදා ඊයේ ඉරිදා පෙරේදා සෙනසුරාදා. එහෙනම් අපි ඉස්සරහට යනවා හෙට අඟහරුවාදා. හෙට අඟහරුවාදා අනිද්දා බදාදා. එහෙනම් සෙනුරගේ උපන් දිනේ යෙදෙන්නේ බදාදාට. ඊළඟ ගණනය මෙහි තියෙන මුළු ත්‍රිකෝණ ගණන. සරල අභ්‍යාස 8 මෙහෙම බෙදලා තියෙනවා. මේ අතට බෙදලා තියෙනවා. මෙතනින් දීලා තියෙනවා. මෙහෙම එකක් අපි බලනවා 1 2 1 2 මේකයි 3යි 4යි 5යි මේකයි 6යි මේ ලොකු ත්‍රිකෝණයයි 7යි. නම් ත්‍රිකෝණ 7යි. බිස්කට් පෙට්ටි 17ක් කඩේ ඉඳලා ගෙදරට ගෙනියන්න අමරට අවශ්‍ය වෙලා තියෙනවා. ඔහු එකවර එයාට ගෙනියන්න පුළුවන් පෙට්ටි 4යි. මේ සියල්ල ගෙනියන්න ඔහු යන්න ඕනේ වාර ගණන්. අපි බලනවා පෙට්ටි 17ක් ගෙනියන්න ඕනේ. මේ ළමයාට ගෙනියන්න පුළුවන් එකවර 4යි. අපි එහෙනම් 4ෙන් බෙදනවා. 17ට 4 4යි 4 වරක් 4 16යි. හැබැයි වාර 4ක් ගෙනිච්චාම තව පෙට්ටියක් ඉතිරි. ඒකටත් වාරයක් යන්න ඕනේ. එහෙනම් යා යුතු වාර ගන්න 5යි. පිළිතුර ගමන් වාර 5ක් යන්න ඕනේ. ඊළඟ ගණනාංක 4 මේ පැණි ලීටරයක් සමානව බෝතල් 8කට පුරවයි. බෝතලයකට එක බෝතලයකට අඩංගු මේ පැණි ප්‍රමාණය. අපි දන්නවා අංක 3 ලීටරයකට මිලිලීටර තියෙනවා 1000ක්. ලීටරයකට මිලිලීටර සමානයි 1000යි. එහෙනම් බෝතලයකට අල්ලන බෝතල 8කට ඒ නිසා අපි මේක බෙදනවා 8ෙන්. 20ට 2යි 16යි 4යි 40ට 5යි. එහෙනම් අපිට පිළිතුරක් ලැබෙනවා බෝතල් 8කට පුරවනවා නම් එක බෝතලයකට එන්නේ 125යි ml. පහසුවෙන් පිළිතුර ලබා ගන්න පුළුවන්. 125 ඒවා දෙකක් 250යි. ඊළඟට 250 ඒවා කීයක්ද කියලා මේ ආකාරයට පිළිතුර ලබා ගන්න පුළුවන්. නමුත් මේ බෙදීමෙන් සාර්ථක පිළිතුරක් ලබා ගන්න පුළුවන්. එහෙනම්
මේ බෝතල් 8කට බෙදුවහම 8කට දැම්මහම සමානව එක බෝතලයකට එන්නේ මිලිලිටර් 125යි. 91,001. අපි බලමු. එහි අංක 5 90,000 ලියන්න ඔබට මතක ඇති. ඒ වගේම 91,000ත් මතකයි. 91,001. 91,000 මේ ආකාරයට ලියනවා. එහෙනම් එක ස්ථානෙට එකක් එකතු කරාම 91,001. ඊළඟට අපි අභ්‍යාස දෙකක් කරමු. 9 වෙනි එකත් අපි බලමු. සරල අභ්‍යාස 9. අපි හැකි ඉක්මනින් පිළිතුරු ටික ලබා ගනිමු. එක් අයෙකුට පාන් භාගයේ බැගින් පාන් ගෙඩි 28ක් කී දෙනෙකුට දෙන්න පුළුවන්ද? එක්කෙනෙක් කන්නේ පාන් භාගයයි නම් පාන් ගෙඩි 28 අපි වෙනම් 28 ගෙඩියකට පාන් භාග දෙකක් නිසා අපි දෙකෙන් ගුණ කරනවා. එහෙනම් 56 දෙනෙකුට කන්න පුළුවන් පාන් ගෙඩි 28ක්. ඊළඟ ගන්න රටාවක් බලමු මෙම රටාව සෑදෙන ආකාරය. තුන 7 21 8 2 16. එහෙනම් අපි දන්නවා මේ දෙක ಗುಣ වෙලා තමයි හැමතිස්සෙම මේක හැදෙන්නේ. එහෙනම් අපි මේ ගානටත් කරන්නේ 5 4 20. පිළිතුර 20යි. තවත් එවැනිම රටාවක් අපි පියත් සාදමු. ඒ ඔබට ක්‍රම කී දෙකකට හදා ගන්නත් පුළුවන් ආකාරයක් තියෙනවා. 14 11 3. මෙන්න මේ දෙන්න එකතු වුනහම මේක හැදෙනවා. අපි ආපහු බලමු. 24 හැදෙන්නේ 12යි 12යි. 17 දැන් අපිට මේ ක්‍රමේ බලන්න පුළුවන්. මෙහෙමත් පුළුවන්. 11යි 12යි 13යි 14යි 12යි 12යි 24යි. එතකොට මේ 17 එන්නේ 4ට කීයක් එකතු වෙලාද? එහෙනම් 13ක් එකතු වුණොත් තමයි මෙයාගෙන් මෙයා අඩු කළාම මේ පිළිතුර ලැබෙනවා. මෙයාගෙන් මෙයා අඩු කළාමත් ලැබෙනවා. මෙහෙමත් ලැබෙන නිසා ක්‍රම දෙකකටම හදා ගන්න පුළුවන් පිළිතුර 13. ඊළඟට අපි බලමු දේශිම ගානක්. ඉටිපන්දමක් දැල්වී අවසන් වීමට මිනිත්තු 15ක් ගත වෙනවලු. එකවරම දැල්වූ එක වෙලාවට නෙමෙයි එකම වෙලාවේ දැල්වූ ඉටිපන්දම් පහක් දැල්වී අවසන් වීමට ගත වෙන කාලය කෙනෙකුට හිතෙන්න පුළුවන්. එකකට මිනිත්තු 15 නම් 5කට ඒ වගේ 5 ගුණයක් නේද කියලා. නමුත් මෙය තර්කානුකූලව ලබන පිළිතුරක් මිනිත්තු 15ම තමයි. මේ පිළිතුර මිනිත්තු 15යි. වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු මේ රූපේ බලා පිළිතුරු සපයන්න. සරල අභ්‍යාස 9ෙහි 4 වෙනි ගණන අපි බලමු. මේ රූපේ මේ ආකාරයට තමයි මුද්‍රණය වෙන්න ඕනේ. බලන්න 4 8 මේ පැත්තට ක්‍රිකට් ක්‍රීඩාව, මේ පැත්තට එල්ලේ ක්‍රීඩාව. අපි අහලා තියෙනවා මීට පෙර මෙන්න මේ වගේ වෘත්ත දෙකක් ඇඳලා මේක මැදින් මේ ආකාරයට මෙහෙම ආවහම මේ මැද ලැබෙන කෑල්ලට තමයි මේ දෙකටම කැමති අය ඉන්නේ. මෙන්න මේ මම පිටතලින් පෙනෙන කොටස් වල ඉන්නේ එක් ක්‍රීඩාවකට හෝ එක කෑමකට හෝ අපි මේ වගේ විවිධාකාර දේවල් දානවා කැමති අය. එහෙනම් මෙහි අපෙන් අහන්නේ ක්‍රීඩා දෙකටම කැමති ළමයි ගන්න මෙන්න මේ 4 දෙනයි.
ඊළඟට අහනවා එල්ලේ වලට පමණක් කැමති අය 10යි. එයාලා ඉන්නේ මෙන්න මේ කෑල්ලේ. මෙන්න මෙහෙම ලැබෙන කෑල්ලේ ඉන්නයි මේකට විතරයි. මේ වෘත්තය මේ පැත්තට සම්බන්ධ නිසා මේ 4 දෙනා ක්‍රිකට් ගහන්නත් කැමති, එල්ලේ ගහන්නත් කැමති. ඒ නිසා මේ දෙපැත්තේ ඉන්නේ එකකට පමණක් කැමති අය. එහෙනම් පිළිතුර 10. එහි ඊළඟට අපි බලමු සරල අභ්‍යාස 10. සරල අභ්‍යාස 10 එහි පළමුවෙනි ගණන නැවතුම් පළක නවතා තිබූ තීරෝ 10 යතුරු පැදිවල රෝද ගණන යතුරු පැදි හා ත්‍රිරෝදවල රෝද තිබුණලු 36ක්. වෙනදාට වඩා තරමක් වෙනස් ගණනක්. ඊළඟට අපිට කියනවා යතුරු පැදි තිබුණලු 9ක්. එහෙනම් යතුරු පැදියකට රෝද 2යි. එහෙනම් ඒ 9ට තිබුණා රෝද 18ක්. අපි දැන් කරන්නේ මේ දෙකටම තිබිච්ච 36 නම් රෝද ඔක්කොටම තිබුණේ. අපි මේ දන්න 18 මේකෙන් අඩු කරලා දාන මේ පැත්තෙන් ගෙනාව 16න් 8ක් 8යි මෙතන දෙක 10. එහෙනම් දැන් අපිට ආවේ මේ යතුරු පැදි 18ක් රෝද අයින් කරගත්තාම මේ 18 ආව. දැන් මේ 18 අපි බෙදන්න ඕනේ 3. හේතුව තමයි ත්‍රිරෝදයකට 3යි. එහෙනම් මෙහි නවතලා තිබිච්ච අහන්නේ අපෙන් ත්‍රිරෝද ගණන අහන්නේ. එහෙනම් ත්‍රිරෝද 6යි. ඊළඟ ගණන නිමල්ගේ වයස අවුරුදු 18යි. කමල් නිමල්ට වඩා අවුරුදු 5ක් බාලයි. බිමල් කමල්ට වඩා අවුරුදු 7ක් වැඩිමල්. බිමල්ගේ වයස අවුරුදු කීයද? ඊතරම් අමාරු ගණනක් නොවන නිසා අපට පහසුවෙන් පිළිතුර ලබා ගන්න පුළුවන්. සරල අභ්‍යාස 10 දෙවෙනි ගණන නිමල්ගේ වයස අවුරුදු 18යි. කමල් කියන කෙනා නිමල්ට වැඩි අවුරුදු නිමල්ගේ වයස අවුරුදු 18යි. කමල් නිමල්ට වඩා අවුරුදු 3ක් බාලයි. අපි බාලයි නම් කරන්නේ කමල්ගේ වයස හොයාගන්න මේ 3 අඩු කරනවා. එතකොට කමල්ට එනවා අවුරුදු 15ක්. ඊළඟට අපිට කියනවා කමල්ගේ වයස හොයාගත්තට පස්සේ බිමල් කමල්ට වැඩිය 7ක් වැඩිමල්. බිමල් කියන එක්කෙනා කමල්ටත් වැඩිය අවුරුදු 7ක් වැඩිමල් නම් මේ බිමල්ගේ වයස හොයාගන්න අපි කරන්නේ කමල්ගේ වයස 15ට එකතු කරනවා 7ක්. එහෙනම් බිමල්ට අවුරුදු 22යි. පිළිතුර බිමල්ගේ වයස අවුරුදු 22යි. නිකම්ම 22 දමා තිබුණු පිළිතුර නිවැරදි වන්නේ නැහැ. මේ තුන්වෙනි ගණන පස් දෙනෙකුට උදේ ආහාරයට පාන්ගිලි 3ක් ඕනේ. මේ හොඳින් බලා ගන්න. පස් දෙනෙකුට උදේ ආහාරයට පාන්ගිලි 3ක් ඕනේ. ඔබට දැන් මේ කෑලි කපන්න බැරි ආකාරයට තමයි සමානව තියෙන්නේ. ඒ නිසා අපි බලනවා 30 දෙනෙකුට පහසු ක්‍රම 30 දෙනෙකුට පාන්ගිලි කොච්චර ඕනද කියලා අහන්නේ. එහෙනම් අපි බලනවා 5 දෙනෙකුට 30ක් වෙන නම් 5 කීයෙන් ගුණ වෙලාද 30ක් වෙන්නේ. 5 6ෙන් ගුණ වුණාම 30යි. එහෙනම් අපි මේ පැත්තත් 6ෙන් ගුණ කරගන්නවා. එහෙනම් 18ක් ඕනේ. අපිට මේ ආකාරයට නැතුව 5කට 3යි නම් දන්නවා 10කට 6යි. මේ ආකාරයටත් අපිට හදා ගන්න පුළුවන් ගොඩවල් වශයෙන් ඊටත් වඩා සරලවම පිළිතුර ගන්න පුළුවන්. පාන්ගිලි 18ක් ඕනේ. 5කට 3යි නම් 10කට 6යි. එහෙනම් 20කට 12යි. 30කට තව 6යි 18යි. මේ ආකාරයටත් පිළිතුර ලබා ගන්න පුළුවන්. නමුත් මේ ක්‍රමවේදය ඊට වඩා පහසුයි. බල්බ වැලක නිල් කහ රතු පිළිවෙලට බල්බ අමුණලා තිනවා. 25 වෙනි බල්බේ පාට අපි 4 වෙනි ගණන බලමු.
නිල් කහ රතු කියලා පාට තුනකින් බල්බ අමුණලා තියෙනවා අපි 1 2 බිඳුව කියලා මේකට දමලා අපි මේ දාන ක්‍රමවේදය ඊළඟට කරන්නේ අපි බල්බ 3ක් තියෙන නිසා මේ 25 වෙනි බල්බේ හොයන්න අපි 3න් බෙදනවා 3 වරක් 8යි 24යි එකක් ඉතුරු වෙන මේ එකක් ඉතුරු වෙලා තියෙන එක තමයි අපි අංක 1 දැම්මේ නිල් පාට බල්බයක් ඊළඟ ගණන 4යි m දිග කඹයක් සමාන කොටස් 5කට වෙන් කිරීමට ස්ථාන කීයකින් කපන්න ඕනද කියලා අහනවා ඔබට මතක ඇති එහි ක්‍රමවේදයක් පහසුවෙන් මතකයේ තබා ගැනීමෙන් මෙවැනි ගණන් තාම ඉක්මනින් නිවැරදිව සකසා ගන්න පුළුවන් 4යි m නම් අපි බලනවා 400යි cm බවට පරිවර්තනය කළා ඔබට මතක ඇති එක තැනකින් කැපුවොත් දෙවැත්තනකින් කැපුවොත් කෑලි දෙක නම් මේ ආකාරයට තමයි මේ හදන්නේ අපෙන් අහන්නේ කොටස් 5කට වෙන් කළොත් මීටර 4ක් දිග කඹයක් සමාන කොටස් 5කට වෙන් කරන්න නම් කෑලි 5ක් ලබා ගන්න නම් 1 2 3 4 5යි මෙන්න මේ ආකාරයට කෑලි 5ක් ලබා ගන්න නම් අපි කෑල්ලකට වඩා අඩු කැබලි 5ක් ලබා ගන්න නම් අපි කපන්න ඕනේ ස්ථාන ගාන හැමතිස්සෙම කෑලි ගානට වඩා එකක් අඩු වෙනම් අපි ස්ථාන මෙතනින් කැපුවොත් මෙතනින් කැපුවොත් මෙතනින් 4කින් කැපුවොත් අපිට කෑලි 5ක් ලැබෙනවා එහෙනම් එහි පිළිතුර ස්ථාන 4යි සරල අභ්‍යාස 10ට පිළිතුරු ලබා අවසන් ලැබුවේ පුතේ ඔබගේ පළවෙනි 1 2 3 4 කියන ගණිත අභ්‍යාස 10 පිළිතුරු ලබා දුන්නා ඊළඟට 5 6 7 8 9 10 කියන ඒවාට අපි පිළිතුරු ලබා ගත්තා කැට ගන්න ඊළඟ ගණන් අභ්‍යාසයේදී අපි එයත් බලමු දී තිබෙන කැට ගණන යම්කිසි අවුලක් නිසා පුංචි උදාහරණයක් බලන්න ඔබට දී ඇති කැට ගණන සඳහා ලබා ගන්න පුළුවන් නිවැරදි පිළිතුරක් එහි තිබුණා නමුත් එහි කැටේ පෙරලීමේදී යම්කිසි අවුලක් තියෙන නිසා තමයි මෙන්න මේ ආකාරයට අපි බලමු වෙනත් ගණනක් මෙන්න මේ වගේ අංක යෙදූ කැටයක් ඔබ මේ පොතක ලියා සකසා ගන්න. අපි මේක අංක 1 ලෙසත් මේක අංක 2 ලෙසත් මේ අංක 3 ලෙසත් අපි නම් කරගෙන අපි බලමු මෙහි ECD DCF CB F කියන මෙන්න මේ අංක යෙදූ එකම කැටයක් තමයි මේ පෙරලලා තියෙන්නේ. අපට ඕනේ කරන්නේ මෙන්න මේ D පැත්තට Bට විරුද්ධ පැත්තේ තියෙන අංකය Bට විරුද්ධ පැත්තේ තියෙන අක්ෂරය තමයි හොයන්න ඕනේ. අපි මෙහිදී කරන්නේ මේ අපට පේන ආකාරයට ECD වශයෙන් දානවා. මේ අංක දෙක කැටයටත් අපි DCF පහසුවෙන්ම මේ ක්‍රම පිළිවෙලට මුලින්ම දාලා අංක 3 කැටයෙත් අපි CBF කියලා අංක කරලා මේ පහසුවෙන්ම අපට පුළුවන් හදා ගන්න Dට D සමානයි එකම අකුර Cට C සමානයි මෙයාටත් මෙයා සමානයි ඊට පස්සේ අපි බලනවා Fට F කොහොමත් සමානයි ඊළඟට ඉතුරු වෙන ටිකකුත් තියෙනවා අපිට අපි බලමු අංක 1 මේ අංක 1 මෙන්න මෙයා ඉතුරු අපි යාට කඩ ඉරක් දාලා තියෙනවා
ඊට පස්සේ අපි බලනවා මෙන්න මෙයාටත් අපි කඩ ඉරක් දාලා තියෙනවා. මේ දෙන්න තමයි ඉතුරු වෙලා තිබුණේ. එතකොට අපෙන් අහලා තියෙන්නේ B ට විරුද්ධ පැත්තේ තියෙන්නේ මොකක්ද කියලා D. අපිට මේ පිළිතුර ලබාගෙන මේ ගණකයක ආකෘතියක්, නමුත් මේ සමචතුරස්‍රාකාර ගණකයක් නෙමෙයි. අපිට මෙවැනි පෙට්ටියක් හෝ චූටි මකන කෑල්ලකිනුත් මේ පිළිතුර ලබා ගන්න පුළුවන්. අපි බලමු E C D මේ පේන ආකාරයට අපි මකන කෑල්ලක හෝ මේ ආකාරය ඊළඟට මෙයා අපි පෙරලනවා. D C එහෙනම් මෙතෙන්ට එන්න ඕන F මේ දෙක අපිට පෙරලලා ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ C B F මේ අකුර තියෙනවා. එහෙනම් අපිට දැන් අහන්නේ B ට විරුද්ධ පැත්තේ තියෙන්නේ මොකද? මේ ඇවිල්ලා තියෙන්නේ D. එහෙනම් මේ පිළිතුර මේ ආකාරයටත් ලබා ගන්න පුළුවන්. මේ ආකාරයටත් ලබා ගන්න පුළුවන්. අපිට මුද්‍රිත ගණනයේ ලබා දී තිබූ ගණකයට පෙරලීමේදී තමයි ගැටලු වෙන්නේ. නැත්නම් නිවැරදි පිළිතුරක් අපිට ඒට විරුද්ධ පැත්තේ තියෙන්නේ C කියලා ගන්න පුළුවන්. ඒ නිසා ඊට වඩා මේ ක්‍රමය නිවැරදි. පෙරලා සැකසුවත් මේ ආකාරයට කළත් එකම පිළිතුරක් එන්න ඕනේ. ඉදිරියේදී සාධන ගණක සඳහා අපි එවැනි ගණන් කීපයක් සාදා බලමු. ඔබේ ගණිත දැනුම දියුණු කර ගැනීම සඳහා